ආරවේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ මනුස්ස ජීවිතයේ ලැබීමත් සමග අනිත් ලෝකවල, ඒ කියන්නේ තිරිසන් ලෝකේ, අනිත් പ്രേත ලෝක ආදී ලෝකවල සතුන්ට වඩා මේ මිනිස්සුන්ගේ වෙනසක් තිබිය යුතුයිද නැද්ද? ඔව්, වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මිනිස්යා තුල තියෙනවා සිහිය දියුණු කරන්න පුළුවන්කම. මිනිස්යා තුල තියෙනවා අකුසල් දුරු කරන්න පුළුවන්කම. මිනිස්යා තුල තියෙනවා කුසල් වර්ධනය කරන්න පුළුවන්කම. මිනිස්යා තුල තියෙනවා නුවණ දියුණු කරන්න පුළුවන්කම. හැබැයි මිනිස්යා තමා තුල තියෙන බව ඒවා දන්නේ නැහැ. මම ඔබට මේකට පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ අහලා තියෙනවද සුණාපරන්ත කියලා ගමක් ගැන? ඒ මිනිස්සු කොහොමද? කරුණාමෛත්‍රිය තිබිච්ච අයද? නෑ. එතකොට පුන්න කියන ස්වාමින් වහන්සේ ගමට චාරිකාවේ වඩින්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ එක්වරම කැමති වුණාද? නෑ. උන්වහන්සේ වදාලා පුන්න ඔය යන ගමේ මිනිස්සු නම් දේසි පහසු උදවිය නෙවෙයි. ඒ මිනිස්සු ඔබට බණීවි. එතකොට පුන්න ස්වාමින් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ අනේ බැන්නට කමක් නැහැ කිව්වා. බැන්නට කමක් නැහැ, ওই මිනිස්සු මට ගහන එකක් නැහැ. ඊට පස්සේ කිව්වා එහෙම කියන්න බෑ, ඕකුන් හරි අමුතු මිනිස්සු. ඔව්, ඕකුන් ඔබට ගහවි. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි, ගැහුවට කමක් නැහැ. අතපය කපන එකක් නෑ. හා එහෙම කියන්න එපා කිව්වා. අතපයත් කපාවි. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? අනේ ස්වාමීනි, අතපය කැපුවට කමක් නෑ, මාව මරණ එකක් නෑ. එතකොට කිව්වා බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? ඕකුන්නේ හැටි විශ්වාස නෑ කිව්වා. ඔය සුණාපරන්ත ගමේ මිනිස්සු මරන්න උනත් පුළුවනි. ස්වාමීනි, එහෙම වුණොත් මම මෙහෙම හිතනවා කිව්වා. ජීවිතේ කලකිරිච්ච මිනිස්සු වහ කනවා, බෙල්ල වෙල දා ගන්නවා, ගඟේ මූදේ පනිනවා. මම ජීවිතේ අවබෝධයෙන් කලකිරිලා ඉඳිද්දි මරණය මගේ ළඟට වෙනවා කියලා මම මුණ දෙනවා කිව්වා. බොහොම හොඳයි කිව්වා. හොඳයි කිව්වා. ඒ සුණාපරන්තේ ඉන්න කිව්වා ගිහිල්ලා. මේ ස්වාමීන් වහන්සේ පිටත් වුණා. ටික කලක් ගියා. උන්වහන්සේ ඒ සුණාපරන්ත ගමේම ආරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. ඒ ගම්මැසි පින්වතුන් ඒ පාත්‍ර සිවුරු අරගෙන ආවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ පුණ්‍ය ස්වාමීන් වහන්සේ වැළඳු පාත්‍රේ මේ සිවුරු උන්වහන්සේ පිරිනිවන් පෑවා. ස්වාමීනි, සුණාපරන්ති ගමේ දැන් ඉන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. දැන් මේ ගමේ විශාල පිරිසක් පැවිදි වුණා. ඒ ගමේ 500කට වැඩි පිරිසක් ආර්ය ශ්‍රාවකයෝ වුණා. දැන් මේ කොයි ගමකටද මේ කියන්නේ? එතකොට මේ මිනිස්සු තුල පැතිරිලා තිබුණේ මොකද්ද? දරුණුයි, නපුරුයි, මහා කමකට නැති උදවිය කියලා. නමුත් ඒ මිනිස්යන් තුල තිබුණ
සිහිය දියුණු කරන හැකියාව. ඒ මිනිස්යන් තුල තිබුණා වීරිය දියුණු කරන හැකියාව. ඒ මිනිස්යන් තුල තිබුණා නෝන දියුණු කරන හැකියාව. ඒ මිනිස්යන් තුල තිබිච්ච දේ මතු කළ දුන්නේ කවුද? පුන්න ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ගමට නොවඩින්න අර මිනිස්සු මැරෙන්නේ ඒ කුසලතා කිසිවක් දියුණු කරගන්න නැතුව. Taman තුල තිබෙන දුර්වලතා එක්කමයි. මේකෙන් අපිට පේනවා මේ මනුස්ස ජීවිතයේ ඒ කුසලතා දියුණු කරගන්න ධර්මය අපිට නොලැබුණොත් ඒ කුසලතා වර්ධනය කරගන්න අපට බැරි වුණොත් ඒකෙන් අපි ප්‍රයෝජනෙ ගන්නෙ නැත්තම් අපි ක්‍රමක්‍රමයෙන් වයසට යනකොට අර කුසලතා සම්පූර්ණයෙන් නැතු වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මේ මනුස්ස ජීවිතය තුළ නොසැලකිල්ලෙන් අපි කල්පනා නොකර කරන කියන දේවල් වල විපාක විතරයි. ඊට පස්සේ ඒක අරගෙන මරණින් මත්තේ එක්ක නිරේ යනවා, තිරිසන් අපාය යනවා, එක්ක ප්‍රේත ලෝක යනවා. ඒ වගේ ලෝක වලින් තමන්ගේ මනුස්ස ජීවිතේ අවසන් වෙනවා. හැබැයි මිනිස්යන්ට තියෙන්නේ වැඩිපුර ඒ වගේ උරුමයක්. වැඩිපුර මිනිස්යන්ට තියෙන්නේ සතර පාය උරුම කරගත්තු එකක්. ඒකට හේතුව මේ අභ්‍යන්තර කුසලතා හඳුනාගෙන ඒක වර්ධනය කරගන්න මනුෂ්‍ය ලෝකයේ තුල තියෙන අනුග්‍රහය ඊ타ත්ම අඩුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ තුල මහා කරුණාවක් ඇති වුණානේ. උන්වහන්සේ තුල විශාල කරුණාවක් ඇති වුණා. උන්වහන්සේ කියා හිටියා මේ මහණෙනි මේ ධර්මය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස මේ ධර්මයේ කියාගෙන යන්න. අවබෝධ කරන අය ඇති වෙනවා. එහෙමනම් අවබෝධ කරන අය ඇති වෙන්නේ ධර්මයේ කියාගෙන ගියොත් විතරයි. ධර්මයේ කියාගෙන ගියේ නැත්නම් අවබෝධ කරන අය ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ධර්මයේ කියාගෙන යෑම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවසාගෙන යෑම ඒ තුලින් තමයි Tamanට සිහිය දියුණු කරන්න ඕනේ කියන අදහස මනුෂ්‍යයා තුල ඇතිවන්නේ. ඒ තුලින් තමයි Tamanගේ අකුසල් Tamanට පෙනෙන්න ගන්නෙ. ඒ තුලින් තමයි Tamanගේ අකුසල් බැහැර කරන්නේ, කුසල් වඩන්නේ. මේ ඔක්කොම කරන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්මයේ ඇසීමෙන්. ධර්මයේ අසන්න නැත්නම් ඒ සිහිනුවන මුකුත් දිනු කරගන්න ලැබෙන්නේ මේ නිසා ඒ ධර්මය අපි අපේ ජීවිතවලින් නවත්තන්න නැතුව ඊළඟ ජීවිතවලට ධර්මය ලැබෙන්න සලසන්න ඕනේ. එතකොට තමයි මේ ධර්මයෙන් නියම ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්මයේ ප්‍රයෝජනෙ ගැනීමේදී විශේෂයෙන්ම මට තේරුම් ගිය එකක් තමයි මේකට උවමනයි පැහැදීම. මොකක්ද උවමනා? ඒ පැහැදීම තියෙන්න ඕනේ අවබෝධයෙන්. අවබෝධයෙන් පැහැදුන්නේ නැත්නම් Taman දන්නේ නැහැ Taman මොකේටද පැහැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔහේ දුවනවා. අවබෝධයෙන් පහදිනවා කියන්නේ ඒකයි. දැන් ඔන්න බුද්ධ දේශනා කියවනවා. ඒ බුද්ධ දේශනා කියවද්දී ඒ දේශනාවල තියෙන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද කියලා අපිට තියෙන්න ඕනේ යම්කිසි දැනීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිඥාම් භික්කවේ ධම්මං දේසිස්සාමි නෝ අනභිඥාය. මහණෙනි මම මේ ධර්මය කියලා දෙන්නේ විශිෂ්ට ඥානයක් උපදවාගෙන ඒ ඥානෙ තුලින්. එහෙනම් මේ එක එක්කෙනාගෙන් අහගෙන කියෝන එකක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරනවා මා මේ ධර්මය කියා දෙන්නේ විශිෂ්ට වූ ඥානයක් උපදවාගෙන ඒ ඥානෙ තුලින්. ඥානයකින් තොරව නෙවෙයි. සනිදානම් භික්කවේ ධම්මං දේසිස්සාමි නෝ අනිදානම්. මහණෙනි මා ඔබට ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතවයි. කරුණු රහිතව නොවේ. සප්පාටිහාරියම් භික්කවේ ධම්මං දේසේමි නෝ අප්පටිහාරියම්. මහණෙනි මා ඔබට ධර්ම දේශනා කරන්නේ ප්‍රාතිහාරී සහිතව. ප්‍රාතිහාරී නැතුව නෙවෙයි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ හැම බණ පදයකම ওই ලක්ෂණ තියෙනවා. විශිෂ්ට ඥානයකින් ප්‍රකාශ කරපු එකක්. කරුණු සහිතව ප්‍රකාශ කරපු එකක්. ප්‍රාතිහාරී සහිතව ප්‍රකාශ කරපු එකක්. එතකොට බුද්ධ වචනේ අපි සවන් දෙද්දී
එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහන්න ඕනේ ඇද හොයන අදහසින් නෙවෙයි. ඇද හොයන අදහසින් අහන්න ඒ පුද්ගලයා පිරිහෙනවා මිසක් ඇද හොයන අදහසින් ධර්මය අහපු කිසි කෙනෙක් ලෝකෙ දියුණු වෙලා නැහැ. සිදුරු හොයන අදහසින් ධර්මයේ ශ්‍රවණය කරපු, සිදුරු හොයන අදහසින් ධර්මයේ කියවපු කවුරුවත් ශ්‍රද්ධාවට පැමිණිලා නැහැ. එහෙමනම් අපේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙන්න මේ සම්බුදු කෙනෙක් විසින් ප්‍රකාශ කරන දෙයක් කියන තේරුම් ගැනීම අපට උවමනයි. ඊළඟට මේ ධර්මය ශ්‍රවණය කරද්දී, ඒ ධර්මය අසද්දී අපිට තියෙන්න ඕනි යම්කිසි ප්‍රබෝධමත් සිතක්. මම මේ අහන්නා වූ ධර්මය තේරුම් ගන්න ඕනේ කියලා. එතකොට ධර්මයේ තේරෙනකොට සිතට ප්‍රීතියක් ඇති වෙනවා. ධර්මයේ තේරෙනකොට මොකක්ද ඇති වෙන්නේ? සිතට ප්‍රීතියක් ඇති වෙනවා. Tamanට නොවැටහිච්ච දෙයක් වැටහුණා නේද? Tamanට නොතේරිච්ච දෙයක් තේරුණා නේද? Tamanට අපහැදිලි වෙච්ච දෙයක් පැහැදිලි වුණා නේද? ආන්ගේ ප්‍රීතියත් එක්ක හිතේ පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. අන්න ඒකයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාවට ආවේ නැත්තම් එයාට ධර්මයේ තුල වැඩෙන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාවට ආවේ නැත්තම් ධර්මයේ තුල වැඩෙන ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ධර්මයේ තුල වැඩෙන ජීවිතයක් ලැබෙන්නේ අර ශ්‍රද්ධාවෙන්. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ශ්‍රද්ධාව කියලා ඒක නෙවෙයි. බොහෝ දෙනෙක් නිකන් කියනවා නෑ මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. බැලින්නම් ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව තිබ්බනම් නියමිතට කල්යාණ මිත්‍රය අඳුන ගන්නවා. අතරමං වෙන්නේ. ශ්‍රද්ධාව තිබ්බනම් ධර්මයත් අඳුන ගන්නවා. අපිට පේනවා එහෙම අඳුන ගන්න බැරි පිරිස හරියට ඉන්නවා. එතකොට පේන්නේ ශ්‍රද්ධාව කියන එක අර විදියට එන්න ඕනේ. සිතේ පැහැදිමෙන්න ඕනේ අවබෝධයක් එක්ක. ඒ ශ්‍රද්ධාව ආපු ගමන් ආන්න කෙලෙහි ගුණ හිටිනවා. අම්මා තාත්තා දෙන්න අඳුන ගත්තා වගේ. දැන් අම්මා තාත්තා දෙන්න ලෝකේ සියලුම ජනකාය මැද්දේ දැන් අපි ගමු කෝටි 600ක් ඉන්නවනේ ජනකාය. කෝටි 600 මැද්දේ මේ මගේ අම්මා කියලා දරුවට බැරිද අඳුන ගන්න. ඒ අම්මගේ වෙනස අඳුනගන්නේ අම්මම හරියට තේරුම් ගත්තොත් විතරයි. නැත්තම් මේ සාමාන්‍ය කාන්තාවන් අතර කාන්තාවක් විතරයි අම්මා. එතකොට සියලුම කාන්තාවන්ගෙන් වෙන් වෙලා මව් දකින්න නම් මව් ගැන ඒ දරුවට අවබෝධයක් ඕනේ. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් යම් කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න උපකාර වෙච්ච එක්කිනාව අර සියලු පිරිස මැද්දෙන් අඳුන ගන්නවා මේ කල්යාණ මිත්‍රයා කියලා. ඒවා ඔක්කොම මේ හිතේ ඇති වෙන ස්වාභාවික දේවල්. ඒවා අපිට මේ අමුතුවෙන් උපද්දවන්න මහන්සි වෙන්න ඕනේ නෑ. ඒවා නිකම්ම ඇති වෙන දේවල්. ඒක ශ්‍රද්ධාව තුලින් ඇති වෙන්නේ. එතකොට තමයි යාට හිතෙන්නේ අනේ මේ ධර්මයේ අනිත්‍යයත් ඉගෙන ගන්නවා නම් අනිත්‍යයටත් මේ ධර්මයේ කෙරෙහි හිත පහදිනවා නම් ධර්මයේ කෙරෙහිම සිත පහදවන්න කල්පනා කරනවා. එතකොට ඒ ධර්ම මාර්ගයට බොහෝම අනුබල ලැබෙන බුද්ධ දේශනාවක් දැන් අපි ඉගෙන ගන්නෙ. මේ දේශනාව තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ දේශනාවේ නම මඛාදේව සූත්‍රය. අහලා තියෙනවනේ මඛාදේව. මඛාදේව කියලා රජුරු කෙනෙක් ගැන අහලා තියෙනව නේද? ආන් ඒ සිද්ධිය තමයි මේකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ මිථිලා කියන නගරේ. මිථිලා කියන නගරේ. ඒ නගරේ තිබුණ අඹ වනයක්. ඒ අඹ වනයේ නම මඛාදේව. මොකක්ද මේ අඹ වනයේ නම? එතකොට දැන් බලන්න මේ પરම්පරාවේ නම එනවා මිනිස්සු දන්නේ නැති වුණාට. ඉතින් මේ මඛාදේව කියන අඹ වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී එක්තරා ප්‍රදේශයක් අඹගස් මණ්ඩියක් තියෙන ප්‍රදේශයක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. ඒ ප්‍රදේශය දිහා බලලා උන්වහන්සේ හිනහ වුණා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සිනාවක් පහළ වුණා. තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහ වෙන්නේ නැහැ. දැන් මේ සිනහවේ විශේෂත්වය මොකද්ද? බුදුරජාණන් වහන්සේ සිනහව පහළ කරන විට උන්වහන්සේගේ මේ දත් වලින් උන්වහන්සේගේ දත් මහපුරුෂ ලක්ෂණයක්. දන්නෝනේ නේ? වීසති සේත සුදන්තෝ.
උඩු ඇන්දිත් දත් 20ක් තියෙනවා. යට ඇන්දිත් දත් 20ක් තියෙනවා. සුදුම සුදු පාටයි. මේ දත් වලින් සුදු රැස් විහිදෙනවා. විහිදලා ඒක සිරස වටේ කැරකිලා නොපෙනී යනවා. මේකෙන් තමයි ආනන්ද හඳුර අඳුනගත්තේ සිනාවක් පහළ වුණා. ඊට පස්සේ ආනන්ද හඳුර බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේට සිනාවක් පහළ වුණා. ස්වාමීනි මන් දන්නවා තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය මේ මිථිලාවේ ඉස්සර හිටිය රජුරු කෙනෙක්. ඒ රජුරුවන්නේ නම මඛාදේව. දැන් එතකොට මේක කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. කියනවා මේ ආනන්දී රජුරු හරිම ධාර්මිකයි. ඒ රජුරු බොහෝම ගුණ සම්පන්නයි. මේ රාජ්‍යයේ Tamanගේ රාජ්‍යයේ හිටපු සියලු අයට බ්‍රාහ්මණයින්ට ගෘහපතීන්ට ශ්‍රමණයින්ට මේ සෑම කෙනෙකුටම බොහොම උදව් උපකාර කළා. ඒ වගේම මේ රජුරෝ සතර පොයට සිල් ගත්තා. එවනම් ඒ කාලේ ඉඳලා මේ ගුණධර්ම රැකීම තිබිලා ඉන්දියාව පිහිටපු රටක් ඒක හොඳට තේරෙනවා. අදට උනත් එහෙමයි. සිල් රකින්න උපන් හපන්නු. බඹසර රකින්න ඒකටම ඉපදිච්ච මිනිස්සු ඉන්නේ. අදත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ මඛාදේව රජුරෝ අවුරුදු 10 ගාණක් රජකම් කරා. ආයුෂ දීර්ඝ කාලේ. Tamanගේ හිස රැවුල් කපන පිරිසිදු කරන කාරණ වෑමියට කතා කළා මේ රජුරෝ කියනවා ඉම්බා යහලු කාරණ වෑමිය නුඹ මගේ මේ හිස පීරද්දි බලන්න මේ මගේ හිසේ තියෙනවද කියලා පැහිච්ච කෙස් ගහක් එක කෙස් ගහක් හරි තිබුණොත් සුදු පාටට මට කියන්න. දැන් මේ එහෙමනම් තේරෙන අවුරුදු 10 ගානක් ගිහලත් මෙයාගේ කොණ්ඩේ කළුයි. බොහෝ අවුරුදු ගත වුණාට පස්සේ එක දවසක් මෙයාගේ හිස පීරද්දි දැක්කා එක කෙස් ගහක් තියෙනවා. දැකලා කියනවා දේවයන් වහන්සේ ඔන්න කෙස් ගහක් තියෙනවා. රජුරෝ කියනවා එහෙනම් මේ රන් අඬුවෙන් හිමීට උදුරලා මේක මගේ ඇඟිල්ලේ තියන්න කිව්වා. රජුරෝ මෙහෙම අත දික් කරන් හිටියා. අර අඬුවෙන් කෙස් ගහ උදුරලා රජුරවන්නේ අතේ තිබ්බා. රජුරෝ බොහොම හොඳයි. මං නුඹට ගමක් තෑගි දෙනවා. ඒක පෙන්ලා දුන්නට ගමක් තෑගි කළා. කළා පුතා කැඳෙව්වා. කැඳවලා කියනවා ඒ ජේෂ්ඨ කුමාරයා කැඳවලා කියනවා කුමාරය මා තුල දේව දූතයෝ පහළ වුණා. මා තුල දේව දූතයෝ පහළ වුණා. දැන් මේ මගේ කෙස් ඉදෙන්න පටන් ගත්තා. මම දැන් මිනිස් සැප විඳලා ඉවරයි. දැන් මං කැමති දිව්‍ය සැප විඳින්න යන්න. දැන් මෙයා කියන්නේ මං කැමති දිව්‍ය සැප විඳින්න යන්න. ඒ නිසා මම මේ හිසරවුල් ගාලා කසාවත් පොරවලා මං පුතේ පැවිදි වෙනවා. ඊට පස්සේ පුතාට කියන පුතේ නුඹ රජකම් කරද්දී නුඹේ හිසෙත් මේ වගේ කෙස් ගහක් පැහුනොත් එදාට මං කරන වැඩේම කරන්න. නුඹත් එදාට ගිහි ජීවිතය අත්හැරලා යන්න. ගිහින් බණ භාවනා කරන්න පටන් ගන්න. පුතේ මේක තමයි නියම යහපත් ජීවන පැවැත්ම. දැන් මේ කවුද කියන්නේ? මකාදේව රජුරෝ කියනවා ඒ නිසා පුතේ මම විදියටම ඔබත් හිස කෙස් ගහක් පැහිච්ච ගමන් මහාන වෙන්න. මේ ඔක්කොම අතාරින රජකම්. එතකොට මේක પરම්පරාවට යනවා. හැබැයි මේ પરම්පරාව කැඩුනොත් සෝ තේසං අන්තිම පුරුෂෝ හෝති. එතකොට යා ඒ પરම්පරාවේ අන්තිම පුද්ගලයා බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා පුතේ මම මේ පවත්වන යහපත් සුන්දර ප්‍රතිපදාව කඩාකප්පල් වෙන්න දෙන්න එපා. මාකෝ මේ ත්වං අන්තිම පුරිසෝ අහෝසි. ඔබ අන්තිම පුරුෂයා බවට පත් වෙන්න එපා. ඊට පස්සේ
පුතා කැමති වුණා. තාත්තගේ අදහස පිළිගත්තා. රජුරෝ රජකම අත්හැරියා. සීළු දේවල් අත්හැරලා හිසරවුල් බාලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ඒ කාලේ ධර්මයේ නැති කාලේනේ. රජුරෝ මොකද කරන්නේ? දිසාවන් වලට දස දිසාවටම මෛත්‍රී චිත්තය ඇති කරගෙන ඔන්න උතුරු දිසාවට මෛත්‍රිය වඩනවා. මෛත්‍රී චිත්තය ඇති කරගෙන දකුණු දිසාවට මෛත්‍රිය වඩනවා. දකුණු අනු දිසාවට මෛත්‍රිය වඩනවා. බටහිර දිසාවට මෛත්‍රිය වඩනවා. බටහිර අනු දිසාවට මෛත්‍රිය වඩනවා. පුද්ගලෙක් නැවතිලා මේ දිසාවන් වලට හග්ගෙඩියෙන් පිඹිනවා වගේ. හග්ගෙඩියක් කරගෙන ඔන්න උතුරු පැත්තට හැරිලා පිඹිනවා. ඒතර ශබ්දය යන්නේ කොයි පැත්තටද? උතුරු පැත්තට. ඊට පස්සේ ආ හැරෙනවා උතුරු අනු දිසාවට. හැරිලා ඒ පැත්තට පිඹිනවා. එතකොට සක් හඬ යන්නේ ඒ පැත්තට. ඊට පස්සේ නැගෙනහිර දිසාවට හැරෙනවා. හැරිලා ඒ පැත්තට පිඹිනවා. එතකොට සක් හඬ යන්නේ ඒ පැත්තට. මේ විදියට මෙයා මෙස්සිත වඩනවා. මෛත්‍රී වඩනවා. මොකද්ද මෛත්‍රී වඩන්නේ? සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් විත්වා, සාන්ත සුවයටපත් විත්වා කියලා දැන් මෙයා වඩනවා. ඊට පස්සේ මෙයා මෛත්‍රී විතර නෙමෙයි කරුණාවත් වඩනවා. කරුණා කියන්නේ මිනිස්යාගේ දුක දැකලා හදවතේ ඇති වෙන වේදනාව. කරුණාව. කරුණාව වඩන්නේ කොහොමද? අනේ මේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා වඩනවා. කරුණාව. මෛත්‍රී කරුණා. ඊළඟට වඩනවා මුදිතා. මුදිතා කියන්නේ අනේ මේ සත්වයන් සැපෙන් සැපේට පත්විත්වා, අනේ මේ සියලු සත්වයෝ හොඳ ධනවත් වෙත්වා, සියලු සැප සම්පතින් ආඩ්‍ය වෙත්වා, ධනෙන් ඥාණයෙන් ගුණයෙන් දියුණු වෙත්වා, අනේ මේ සත්වයෝ ගස්වල මල් පිපෙන්න වගේ මේ සත්වයෝ සුන්දර වෙත්වා. මේ මොකද්ද වඩන්නේ? මුදිතා. මුදිතා වඩනවා. ඊළඟට වඩනවා උපේක්ෂා. අනේ මේ සත්වයෝ සීල දෙනා යම් කිසි පිනක් කරනවාද ඒ පිනෙහි දායාදය තමන් ලබා ගන්නවා. යම් කිසි කර්මයක් කරනවාද ඒ කර්මයේ දායාදේ බවට ඒ කර්මයේ තමයි මේ සත්වයන්ගේ මේ උතුරු දිශාවේ යම් සත්ව කොටසක් ඉන්නවාද ඒ සියලු සත්වයෝ කර්මය දායාද කොට සිටින්නෝය. ඔන්න කල්පනා කරනවා. ඒතකොට හැම දිශාවෙම සත්වයෝ ඉන්නේ කර්මයේ දායාද කරගෙන. එතකොට මෙයාගේ හිතට මධ්‍යස්ත වෙනවා. උපේක්ෂාව. මේ විදිහට මේ සත්වයන්ට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා මේ හතර දිනු කරගෙන මෙයා මොකද කරන්නේ? සන්තෝෂෙන් පිළිවෙත් පුරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඉතින් ඔය මකාදේව රජුරෝ අවුරුදු 84000ක් තරුණෙක් වශයෙන් සුවසේ ජීවත් වුණා. අවුරුදු 84000ක් යුව රජ කෙනෙක් වශයෙන් ජීවත් වුණා. අවුරුදු 84000ක් රජ කළා. අවුරුදු 84000ක් පැවිදි ජීවිතය ගත කළා. මරණින් මත්තේ බඹලොව ගියා. එතකොට ඒ රජුරු මරණින් මත්තේ කොහෙද ගියේ? බඹලොව ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඊට පස්සේ රජුරුවන්නේ පුතා බොහෝ වර්ෂ ගානක් රජ කරද්දී හැමතිස්සෙම මතක් කරනවා අර තාත්තාගේ අවවාදේ. එයත් මේ කරණවැමියාට කිව්වා පින්වත් යහළුව මාගේ හිසේ ඉදිච්ච කෙස් ගහක් තිබුණොත් කියන්න කිව්වා. ඉතින් ඔන්න ඉදිච්ච කෙස් ගහක් තිබ්බා. දේවයන් වහන්සේ මේ හිසේ කෙස් ගහක් ඉදිලා තියෙනවා. එහෙනම් මේ කෙස් ගහ උදුරලා මේ අතට දීපන් කිව්වා. ඉතින් රන් අඬුවෙන් කෙස් ගහ උදුරලා දුන්නා. අර තාත්තා අප්පච්චි කරපු විදියටම දැන් මේ පුතාත් කරනවා. ඊට පස්සේ පුතා කතා කළා තමන්ගේ ලොකු පුතාට. ඊළඟට රජකම් කරන් දින පුතාට කතා කළා කිව්වා පුතේ මේක පටන් ගත්තේ මගේ අප්පච්චි. අප්පච්චි තමයි මට කිව්වේ මේ මනුස්ස ලෝකේ සැප විඳ ඇති. දැන් යන්න ඕනේ දිව්‍ය සැප විඳින්න. ඉතින් මේ සඳහා මම මේ ධාර්මික වැඩපිළිවෙලක් ගෙන යනවා.
ඉතින් මගේ මේ කිස් ගහක් දැන් ඉදිලා තියෙනවා. දැන් දේව දූතයෝ පහළ වෙලා ඉන්නවා. මම දැන් ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙනවා. පුතේ නුඹත් මේ විදිහටම කරපන්. මෙහෙම අර පුතාට කියන පුතේ අප්පච්චි මට මෙහෙම කිව්වා. දැන් මගේ හිසේ කිස් ගහක් ඉදිලා තියෙනවා. පුතේ දැන් මම මේ තීරණය ගන්නවා. මොකද්ද? මම රජකම අත්හරිනවා. මම කෙස් රවුල් බාලා පැවිදි වෙනවා. පුතේ දැන් මේක තමයි අපේ පරම්පරාවේ සුන්දර වැඩපිළිවෙල. මේක කඩා කප්පල් කරන්න එපා. මේකේ අන්තිම පුරුෂයේ බවට පත් වෙන්නේ මේ වැඩපිළිවෙල නවත්තුවොත් තමයි. මේක නවත්තන්න එපා. මේක නවත්තන්න එපා. අන්තිම පුරුෂයේ බවට පත් වෙන්න එපා. ඒ තාත්තගේ අප්පච්චිගේ අදහස මේ පුතා පිළිගත්තා. ඊට පස්සේ ඒ පුතත් අර විදියටම හිසරවුල් බාලා පැවිදි වෙලා අර විදියටම සතර බ්‍රහ්ම විහරණයෙන් වාසය කළා. මොකද්ද සතර බ්‍රහ්ම විහරණය කිව්වේ? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. ඊට පස්සේ දැන් මේ අප්පච්චිගෙන් පුතාට දැන් මේ પરම්පරා ගාන දැන් මේ ක්‍රමේ අරගෙන යනවා. මොකද්ද ක්‍රමේ? රජකම් කරනවා ධාර්මිකව රජකම් කරනවා. කිස් ගහක් පැහුනොත් ඩයි කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ කිස් ගහක් පැහුනොත්? ඔව් ඒක අත් දෙකට අරගෙන බලනවා. මෙන්න මගේ ඔළුවේ දේව දූතයෝ පහළ වෙලා. දැන් මට මනුස්ස ලෝකේ සැප වින්ද ඇති. දැන් මම යන්න ඕනේ දිව්‍ය සැප විඳින්න. එතකොට බලන්න මේ කාලේ මේ මිනිස්සු තුළ ස්වභාවයෙන්ම පිහිටන ගුණධර්ම මේ නිකන් කෙනෙක් නෙමෙයිනේ. මේ අපේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් මේ කියන්නේ. එහෙම ආපු ගමන මේ තියෙන්නේ. ඉතින් දරු පරපුරට මේක දායාද කළා. මකාදේව රජුරුව තමයි ඒක දායාද කළේ. මොකද්ද දායාදේ? ඔව් හිසකෙස් ගහක් ඉදිච්ච දවසට ගිහි ජීවිතේ අත්හැරලා යෑම. ඔන්න ඊට පස්සේ පරම්පරාවේ තව රජ කෙනෙක් අප්පච්චිගෙන් පුතාට යන මේ රාජ පරම්පරාවේ ඔන්න පුතෙක් හිටියා. ඒ පුතාගේ නම නිමි. නිමි කියන රජුරුව නියන්න මියන්න. මේ රජුරුව බොහොම අර විදියටම සතර පොයට සිල් අරගෙන ධාර්මිකව මේ රජ කරනවා. රජ කරද්දී මේ නිමි රජුරවන්ට අමුතු ලාභයක් ඇති වුණා. මොකද්ද? තවතිසා දිව්‍ය ලෝකේ සුධර්මා කියන දිව්‍ය සභාවේ දෙවිවරු අතර කතාවක් ඇති වුණා. මොකද්ද මේ මිථිලා කියන නගරයට තමයි විදේහ කියලාත් කියනවා. මේ විදේහයන්ට මිථිලා වාසීන්ට මහා ලාභයක්. මහා යහපතක්. මොකද්ද ඒ? නිමි රජුරෝ. මොකද්ද නම? නිමි. දැන් ඔය වැඩසටහනක් අවසන් වුණාම අපි කියන්නේ මොකද්ද? නිමි. ඒ වගේ මේ නිමි රජුරෝ බොහොම ධාර්මිකව රජකම් කරනවා. ඉතින් මේ දෙවිවරු සන්තෝෂ වුණා. අනේ අපි හරි කැමතියි මේ නිමි රජුරුවන්ව දකින්න. දැන් බලන්න දිව්‍ය ලෝකේ දෙවියන් කැමති, මනුස්ස ලෝකේ මේ ධාර්මික කිනාව දකින්න කැමති. ඊට පස්සේ මේ සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය සභාවට කියනවා මේ රජුරෝ පොහොය දවසක වතුර නාලා සීලයේ අදිෂ්ඨාන කරගෙන සඳලු තලයේ ඉන්න වෙලාවට මේ කවුද මේ සක්‍ර දේවේන්ද්‍රය මොකද කළේ? මේ පොහොය දවසක සිල් අදිෂ්ඨාන කරලා සඳලු තලයේ ඉන්න වෙලාවක මේ නිමි රජුරෝ ඉස්සරහා පහළ වුණා. කවුද පහළ වුණේ? සක්‍ර දෙවියෝ. පහළ වෙලා නිමි රජුරවන්ට කියනවා මහා රජුරවන් වහන්සේ ඔබ වහන්සේ රජකම් කරන මේ මිථිලා නගර වාසීන්ට මහා ලාභයක්. ඔබ වහන්සේ රජකම් කරන මේ විදේහ වාසීන්ට මහා ලාභයක්. ඔබ වහන්සේ වැනි ධාර්මික රක්ෂාවරණ පවත්වන රැකවරණ පවත්වන ඔබ වහන්සේගේ පාලනයෙන් මේ රට පාලනය වීම මේ රටවැසියන්ට මහා ලාභයක්. ඊට පස්සේ කියනවා මේ මහරජතුමනි තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරු කැමති ඔබ වහන්සේව දකින්න. ඒ නිසා අශ්වයන්
අහසින් ගමන් කරන අශ්වයන් දහසක් බැඳපු දිව්‍ය රථේ මං ඔබ වහන්සේට එවනවා. ඔබ වහන්සේ මේ රථයෙන් දිව්‍ය ලෝකෙට වඩින්න කිව්වා. දැන් මේ මැරිලාද? නෑ. පණ පිටින් ඉඳෙදී. බලන්න මේ ආනුභාවයේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කලින් ජීවිතවල මේ කියන්නේ. එතකොට බලන්න මේ ආනුභාවයේ මේ සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරද්දිත් මහානුභාව සම්පන්න කෙනෙක්. රජුරෝ මොකවත් කිව්වේ නෑ, නිස්සබ්දව පිළිගත්තා. දෙවියන් පිළිගත්තු බව දැනගත්ත. දෙවියන් නොපෙනී ගියා. ඊට පස්සේ දිව්‍ය ලෝකෙ පහළ වුණා. පහළ වෙලා දෙවියන්ගේ රථාචාර්යයාට කිව්වා මාතලි කිව්වා මාතලි දහසක් ආජානීය අශ්වයන් යෙදු රථේ අරගෙන දැන් ඔබ යන්න ඕනේ මිථිලා නගරයට. ගිහින් ඒ රජුරවන්ට දැනුම් දෙන්න, රජුරවන් බය වෙන්න එපා, මේ දිව්‍ය රථේ නැගලා අපි දිව්‍ය ලෝකෙ බලන්න යන් කියලා කියන රජතුමා ඒ කියනවා. මාතලි දිව්‍ය පුත්‍රයා රථාචාර්යයා දැන් ඔන්න දිව්‍ය රථේ අරගෙන පහළ වුණා අර මාලිගාවේ සඳලු තලයේ ඉස්සරහ. පහළ වෙලා ඒ රජුරවන්ට වන්දනා කළා කිව්වා මහ රජුරවන් වහන්සේ ඔබ වහන්සේව දකින්න කැමති දෙවියන් දිව්‍ය ලෝකේ තවතිසා දිව්‍ය ලෝකේ ඔබ වහන්සේ වඩම්මාගෙන යන්නයි මම මේ ආවේ බයක් සැකක් නැතුව මේකට වඩින්න. දැන් මේ යන්නේ මනෝකායෙන් නෙමෙයි. දැන් මේ රජුරු යන්නේ මේ ශරීරයෙන්. රජුරුව හොඳයි කියලා අර දිව්‍ය රථයට නැග්ගා. නැග්ගට පස්සේ අහනවා රජුරුවන් වහන්සේ ඔබ වහන්සේ කැමති කොයි පාරෙන් යන්නද? මට පුළුවන් පාරවල් දෙකක් තියෙනවා එකක් යන්න. එකක් තමයි පව් කරපු මිනිස්සු ඉන්න පැත්තත් පෙන්නගෙන යන්න. පින් කරපු අය ඉන්න පැත්තත් පෙන්නගෙන යන්න. රජුරුව කියනවා එහෙනම් දෙපැත්තෙම යන්න. දැන් ඔන්න රජුරුවන් දෙපැත්තම පෙන්නගෙන එක්කගෙන යනවා. දිව්‍ය සභාවට දිව්‍ය රථයෙන් යනකොට සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දිව්‍ය පිරිස එකතු වෙලා වැඳගෙන කියනවා ඒහිකෝ මහරජ මහරජුරුවන් වහන්සේ වඩිනු මැනව ස්වාගතං මහරජ මහරජුරුවන් වහන්සේ සුබ ආගමනයක් වේවා. මේ සුධර්ම දිව්‍ය සභාවේ දෙවිවරු ඔබ වහන්සේගෙන මහා පැහැදීමකින් ඉන්නේ ඔබ වහන්සේ මේ මිථිලා නගරේ මිථිලා රාජ්‍යය තුල ඔබ වහන්සේගේ ධාර්මික පාලනය ගැන. ඊළඟට ඔබ වහන්සේ මේ මාසි 4 පොයට සිල් ගන්නවා. ඒ නිසා මහරජුරුවන් වහන්සේ මේ දෙවියන් සියලු දෙනාම ඔබ වහන්සේව දකින්නයි කැමති. ඒ නිසා ඒ ගැන සතුටු වන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් බොහොම සතුටටපත් වෙලා එහි සතුටු සාමිචියදීලා කතා බස් කළා. ඊට පස්සේ රජුරන්ව ආපහු අර දහසක් අශ්වයන් ඉදු රථයෙන්ම ආපහු නගරයට ගෙනල්ලා ඇරලෙව්වා. මේ රජුරව කවුද? නිමි රජුරව. ඊට පස්සේ මේ නිමි රජුරවන්ගේ හිස කෙසක් ඉදුණා. ඉදුණාට පස්සේ ඒ රජුරව කියන අපේ මේ પરම්පරාව පටන් ගත්තේ මොකින්ද? මඛාදේව රාජ પરම්පරාවෙන් මේ චාරිත්‍රය පටන් ගත්තේ. මොකද්ද චාරිත්‍රය? හිසකේස් ගහක් ඉදිච්ච ගමන් රජකම අත්හැරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වෙලා සතර බ්‍රහ්ම විහරණයෙන් වාසය කරලා බඹලව උපදිනවා. ඉතින් මේ රජුරෝ නිමි රජුරෝත් මේ කෙස් ගහ පහළ වුණා. දැන් ඉතින් ඔක්කොම රැස් කළා. රජුරෝ ඔක්කොටම කියනවා මෙහෙමයි දේව දූතිය පහළ වුණා දැන් මගේ හිස කෙස් වල. දැන් මම පැවිදි වෙන්න යනවා. හැබැයි මේකේ මගෙන් පස්සේ මේ ක්‍රමේ නවත්තන්න නම් එපා. මේ විදිහටම ඊළඟ එක්කෙනත් ඒ සුදුසු කාලේ ආවම ඒ සුදුසු කාලේ තමයි කේස් ගහක් ඉදීම. ඒක සිද්ධ වෙච්ච ගමන් මේවා ඔක්කොම අතහැරලා දාලා පැවිදි වෙන්න. ඉතින් මේ අනුශාසනා කළා. ඔන්න මේ රජුරුවොත් ගිහිල්ලා පැවිදි වෙලා සතර බ්‍රහ්ම විහරණයෙන් වාසය කළා. ඊට පස්සේ මේ නිමි රජුරුවන්ගේ පුතා තමයි කලා රජනක කියන රජුරුව. කලා රජනකගේ කොණ්ඩේ ඉදුණා. රජුරුව ඒක කළු කළා.
මොකද කළේ? දැන් කිසකේ සිදුන දැන් වගක් නැතුව ඉන්නවා. දැන් මෙයා මේ පියාගේ પરම්පරාවෙන් ආපු මේ චාරිත්‍ර ධර්මයේ සිහි කළේ නැහැ. කඩ කළා. අන්නේ පුද්ගලයා අන්තිම පුරුෂයා බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඒ රජ પરම්පරාවේ ඒ චාරිත්‍ර ධර්මයේ පටන් ගත්තේ මං තමයි ඒක පටන් ගත්තේ. මම පටන් අරගෙන මේ විදිහටම මගේ પરම්පරාවට මේ මගේ පසුපසින් එන ජනතාවට මම ඒක සැලැස්සුවා. හැබැයි මේ ධාර්මික වැඩපිළිවෙල අවබෝධයෙන්ම කලකිරීම පිණිස හේතු වුණේ නැහැ. නොයල්ම පිණිස හේතු වුණෙත් නැහැ. අල්ම නිරුද්ධ වීමට හේතු වුණෙත් නැහැ. කෙලෙස් සංසිඳෙන්න හේතු වුණෙත් නැහැ. විශිෂ්ට ඥානය උපදවා ගන්න හේතු වුණෙත් නැහැ. නිවන් අවබෝධ කරන්න හේතු වුණෙත් නැහැ. ඒක හේතු වුණේ බ්‍රහ්ම ලෝකේ උපත පිණිස පමණයි. ආනන්දේ මම දැන් ඊට වඩා සුන්දර වූ වැඩපිළිවෙලක්, ඊට වඩා සුන්දර වූ ක්‍රමයක් මම දැන් ආරම්භ කළා. මේ වැඩපිළිවෙල, මේ પરම්පරාව ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙනවා. ඇල්ම දුරු වීමට හේතු වෙනවා. ඇල්ම නිරුද්ධ වීමට හේතු වෙනවා. කෙලෙස් සංසිඳෙන්න හේතු වෙනවා. විශිෂ්ට ඥානයේ පිණිස හේතු වෙනවා. නිවන් අවබෝධ කරන්න හේතු වෙනවා. ආනන්දේ මම කලින් කලේ බ්‍රහ්ම ලෝකයේ උපදින වැඩපිළිවෙල. දැන් කරන්නේ නිවන් දකින වැඩපිළිවෙල. මොකද්ද මේ නිවන් දකින වැඩපිළිවෙල? ආනන්දේ මම පිළිටෙව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආනන්දේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් වෙන්න දෙන්න එපා. දැන් එතකොට මොකද්ද කඩාකප්පල් වෙන්න දෙන්න එපා කිව්වේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් වෙන්න දෙන්න එපා. ආනන්දේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් ලුණොත් ඔබ අන්තිම පුරුෂයා වෙනවා. ඔබෙන් පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාටවත් ඉගැන්වුවේ නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් වෙනවා. එතකොට මේ නිවන් අවබෝධ කරන්නා වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම නැත්තර නැතු යනවා. එයා තමයි මේ වැඩපිළිවෙල තුල අන්තිම පුරුෂයා බවට පත් වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කඩාකප්පල් කරනවා නම් යමෙක්, එයා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශාසන මාර්ගයේ අන්තිම පුරුෂයා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තං වූ වහං ආනන්ද එවං වදාමි. ඒ නිසා ආනන්දේ මම මෙහෙමයි කියන්නේ. යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තේයාත. ආනන්දේ මම මේ කල්යාණ වට්ට කියලා කියන්නේ මේ සුන්දර වැඩපිළිවෙල පිහිටෝල තියෙනවා. මේක දිගටම පවත්වාගෙන යන්න ඕනේ. අනුප්පවත්තේයාත කියන්නේ දිගටම අනුපිළිවෙලින් පවත්වාගෙන යන්න. මාඛෝ මේ තුම්මේ අන්තිම පුරුෂ අවුවත් මම මේ පටන් ගත්තු නිවන් අවබෝධ කරන වැඩපිළිවෙලේ අවසන් පුද්ගලයන් බවට පත් වෙන්න එපා. ඒතර මොන වැඩපිළිවෙල තුලද අවසන් පුද්ගලයන් බවට පත් වෙන්න එපා කිව්වේ? නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල තුල. එහෙමනම් අපි මේ නිවන් අවබෝධ කරන වැඩපිළිවෙලේ නැත්තම් අපි ශාසනය අවසන් කරන අය. ශාසනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැති කරන අය. නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල තුල අපි නැත්තම් මේ මකාදේව සූත්‍රය තියෙනවානේ. ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේ සූත්‍ර දේශනාව. මේ පැත්ත පාලියෙන් තියෙනවා, මේ පැත්ත සිංහලෙන් තියෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් ඕනනම් අන්න මේ BPS එකේ තියෙනවා, ඉංග්‍රීසියෙන් විතරක් කියවන්න පුළුවන්. සිංහලෙන් කියවනවට කැමති නැත්නම් අන්න ඉංග්‍රීසියෙන් තියෙනවා. එතකොට සිංහල පිරිත්නේ කැමති නැත්නම් අන්න ඉංග්‍රීසි පරිවර්තනේ BPS එකේ තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්තිම පුරුෂය බවට පත් වෙන්නේ එතකොට මොකින්ද? යමෙක් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිස ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම් එයා අන්තිම පුරුෂයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අන්තිම පුරුෂයෙක් වෙන්න එපා කියනවා. මේක හරි ලස්සනට තියෙනවා. යස්මින් කෝ ආනන්ද පුරිස යුගේ වත්තමානී ඒව රූපස්ස කල්යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති. ආනන්දය නිවන් අවබෝධ කරන මේ
වැඩපිළිවෙල තුලට පැමිණි එකිනෙකා නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල තුල එකිනෙකාට උපදෙස් දෙමින් නිවන් අවබෝධ කරන වැඩපිළිවෙල ගමන් කරනවාද මේක යම් දවසක කැඩුනොත් සෝ තේසං අන්තිම පුරුෂෝති. ඒ පුද්ගලයා තමයි කියන මේ પરම්පරාව නැති කරන අන්තිම පුද්ගලයා බවට පත්වන්නේ. ඉතින් මේ પરම්පරාව නැති වෙලා බොහොම කල්. මේ પરම්පරාව නැති වෙලා බොහොම කල්. අවුරුදු 1000කටත් වැඩි. ඉතින් ඒ නිසා දැන් ඉතින් ඔක්කොම අන්තිම පුරුෂයෝ තමයි මේ බහුතරයක් ලෝකේ ඉන්නේ. අපි මේ ශ්‍රද්ධාව ඇති කරගෙන එහෙමනම් අපි අපේ ශාස්ත්‍රු වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ආරම්භ කරපු කල්යාණ වැට යහපත් වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම නිවන් අවබෝධයේ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංසිඳීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින වැඩපිළිවෙල අලුතින් පටන් ගන්න ඕනේ. එතකොට තමයි අපිට ආයිමත් මේ සත්පුරුෂ සමාගම බිහි වෙන්නේ. ඒ සත්පුරුෂ සමාගම බිහි වෙන්නේ වැඩපිළිවෙල තුල විතරයි. හැබැයි ඕනෙම හොඳ දෙයක් ලෝකේ මතුවෙනකොට ඒකට සාමාන්‍යයෙන් පොදු විරෝධයක් තියෙනවා. ඒක සිද්ධ වුණා වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේට. උන්වහන්සේට ලොකු විරෝධයක් ආවා. උන්වහන්සේට වසවිස පව දුන්නා. නමුත් උන්වහන්සේ මිනිස් ලෝකට ආවේ යම් කාරණයකට ඒ කාරණේ උන්වහන්සේ කොයිතරම් අමාරුවෙන් හරි ඉෂ්ට කළා. ඉතින් ඒ වගේ මේ ලෝකේ හැටි ඒ සියලු දේවල් මැද්දෙන් අපිට මේකෙන් ලොකු ශක්තියක් ලැබෙනවා මේ දේශනාවෙන්. මේ දේශනාවේ තියෙන එහෙනම් අපි ඔක්කොම ඔබ කැමතිද මේ ගෞතම බුද්ධ ශාසනයේ අන්තිම ගිහි ශ්‍රාවකයා වෙන්න? ඔබ අන්තිම ගිහි ශ්‍රාවකයා වෙන්න කැමති නැත්නම් එහෙනම් ඔබ ධර්මයේ තුල ඉන්න ඕනේ. ඔබ ධර්මයේ තුල හිටියොත් තමයි අනිත් එක්කිනාට මේ ධර්මයේ කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ධර්මයේ නිකම්ම කථිත මාත්‍රයක් නෙමෙයි. ඒ කියන්නේ කතා කිරීමෙන් පමණක් අවසන් වෙන එකක් නෙමෙයි මේ ධර්මය. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පොඩ්ඩ හරි කමන්නේ. තෝකන් කණේ. බොහොම ටික හරි කමක් නැහැ. එයා මේ ධර්මයේ තුලට එන්න ඕනේ. ඇවිල්ලා මේ ධර්මයේ තුල ඒ ධර්මයේ හැසිරෙන්න ඕනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ පැහැදිලිවම මේ දේශනාවේ පෙන්වා දෙනවා. උන්වහන්සේ පිළිපෙටපු කල්යාණ වැට මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක තමයි කල්යාණ වැට බුදුරජාණන් වහන්සේගේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක නිරුද්ධ වීම පිණිස පවතිනා වූ වැඩපිළිවෙල. එහෙමනම් මේ ලෝකේ යමෙක් දුකෙන් නිදහස් වෙන්න කැමති නම් කායික දුකින් වේවා, මානසික දුකින් වේවා, සතර අපා දුකින් වේවා, නැවත උපදින දුකින් වේවා නිදහස් වෙන්න කැමති නම් එයා මොකද කරන්න ඕනේ? එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ප්‍රගුණ කරන්න ඕනේ. මොකද්ද පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි? චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය. දැන් බලන්න මේ ඉන්දියාවේ අන්තිම පුරුෂයෝ නැති වෙලා ගියා. කියන්නේ මේ සම්පූර්ණ විවිධ විෂයන් උගන්වන්න පටන් ගත්තා. ඊළඟට පටන් ගත්ත වාද විවාද. සියලු ආගම් ටික නැති කළා, විශේෂයෙන්ම බ්‍රාහ්මණ ආගම නැති කළා. ඒ தත්ත්වය මේගොල්ලෝ ගන්න මානසික ගත්තා. ඔන්න අරුබුදී ඇති වුණා. අර පැත්තෙන් මුස්ලිම් අය ගහගෙන එනකට කඩාගෙන බිඳගෙන විනාශ කරගෙන දකුණු ඉන්දියාවේ කේරළෙන් ඉපදුනා සංකරාචාර්ය. මේ පැත්තෙන් විනාශ කරගෙන ගියා. බුද්ධ ශාසනය අතුරුදහන් වුණා. කල්යන වටේ නැහැ. මේ වෙනකොට ඉන්දියාවේ සාධුවරු ගණන කීයද? මිලියන 5ක්. ලක්ෂ 50ක් ඉන්නවා සාධුවරු විතර. දැන් පසුගිය දවස්වල තිබුණා මේ කුම්භ මේලා කියලා උත්සවයක්. මේ සීතලේ මිලියන 20ක් මේ වතුරේ ඩිප් ගැහුවා. මිලියන 20ක්. වතුරේ ගිලිනවා බුක් ගාලා එනවා උඩට. මේ පව් හොදන්න.
කෝටි දෙකක්. මොකද්ද මේ වැරදුනේ? මොකද්ද සින්ද වැට? කල්යාණ වැට මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතිවීමේ සාපේ නෙමෙයි දෙය ගෙවන්නේ. ඒක නැතිකලේ මේ ශාසනයට ඇතුළු වෙච්ච අය. මේ ධර්මයේ සංස්කෘත භාෂාවට හරවන්නේ නැතුව ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වැඩපිළිවෙල තුල බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙල තුල හිටියානම් අදත් ඉන්දියාවේ රහතන් වහන්සේලා ඉන්නවා. ඒ සියල්ල නැති වුණා. කෙලවරක් නැති සසරට සත්‍යය වැටුණා. අන්තිමට පිහිට මොකද්ද? පෙරේත ගොට්ට. පෙරේත ගොට්ට තුලින් පිළිසරණ ලබන පරම්පරාවක් බිහි වුණා. ඔන්න වෙච්ච දේ. එතකොට බලන්න මේ නිසායි මේ ධර්මයේ මතු කරන්න අමාරු දැන්. අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙනවා. දැන් අපි සිංහලෙන් කියනවා. තායිලන්තේ තායි භාෂාවට හරවලා තියෙනවා. බුරුමේ බුරුම් භාෂාවට හරවලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන හොඳ පරිවර්තන. ඒක සුඛීය නිරුක්තිය. දැන් මම මේ කතා කරන්නේ තමන්ගේ භාෂාව. බුදුරජාණන් වහන්සේ වදාලා අනුජානාමි භික්ඛවේ සකාය නිරුක්තිය ධම්මං පරියාපුනිතු. මහණෙනි සුඛීය නිරුක්තියෙන් තමන්ගේ ව්‍යවහාර භාෂාවෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න අවසර දෙමි. ඒක මේ කරන්නේ. එතකොට මේ සුඛීය නිරුක්තියෙන් මේ ධර්මයේ කතා කරද්දි තමන්ගේ භාෂාවෙන් කතා කරද්දි තමයි තමන්ට මේක තේරෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් ඔන්න කල්යාණ වැට මම කිව්වේ දැන් කල්යාණ වැට ඉවරයි. එහෙ විශාල පිරිසක්. දැන් මට ওই ඍෂිකේශ වලම හම්බ වුණාම මම ওই සාදුරුත් එක්ක කතා බස් කරනවා. මොකද මට පේනවා ඒගොල්ලන්ගේ ගුණවන්ත පැති. බ්‍රහ්මචාරී සීල් රකින්න උපන් හපන්නෝ. පිරිසිදු බ්‍රහ්මචාරියා ඉන්නේ. ඉතින් මේ ඒ සාදුරුත් එක්ක මම කතා කරනවා. කතා කරලා මම අහනවා තවුනාන්සිලා ආයි උපදින්න කැමතිද? අනේ නෑ. අපොයි නෑ කියනවා. එතකොට උපදින්න කැමති නෑ. ඊළඟට මං අහනවා එහෙනම් තමුන්නාසලා කැමති? අපි කැමති උපදින්නේ නැතුව මේකෙන් මිදෙන්න. මං අහනවා එතකොට තමුන්නාසලා කැමති මොකද්ද? නිර්වාණ? ඔව් අපි කැමති නිර්වාණයට. 100ක් ගත්තොත් 100ම කියන්නේ උත්තරේ. නමුත් බලන්න මේ නිවන් මඟ අහිමි වෙච්ච බුදුරජාණන් වහන්සේ නිවන් මඟ අහිමි කළේ නෑ මිනිසුන්ට. රාහතන් වහන්සේලා නිවන් මඟ අහිමි කළේ නෑ. ඒගොල්ලෝ නෙමෙයි කළේ ශ්‍රද්ධාව පිහිටපු නැති පිරිස කළේ. අදත් කරන්නේ ඒක. එතකොට මේ නිවන් මඟ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ ධර්මයට කවුරු හරි බැන්නොත් මේ ධර්මයට කවුරු හරි ගැරහුවොත් මේ නිවනට ගැරහුවොත් නිවනට අපහාස කළොත් ආර්ය ශ්‍රාංගික මාර්ගයට අපහාස කළොත් චතුරාර්ය සත්‍යයට අපහාස කළොත් ඒ අපහාසය ශාපයක් වෙනවා. ඒ අපහාසය ඉන්දියාවට ශාපයක් වුණා. ඉන්දියාවට ශාපයක් වුණ සමහර අවස්ථාවල තියෙනවා මේ ඇතන් ඔය ඒ කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරන්න ඕනේ කියලා මහන්සි ගත්ත භික්ෂුන් වහන්සේලාට මේ පෙරම් පුරාගෙන යන්න ඕනේ කියලා හදාගත්තු කණ්ඩායම ඇවිල්ලා පුරුවන් තරම් වාද කළා. වාද කළා ගරහලා මාර්ගඵල වලට hina වුණා. hina වෙලා ඒ භික්ෂුන් වහන්සේලාව සමාජයෙන් අතුරුදහන් කළා දැම්මා. ඒක ඒ සමාජයට ශාපයක් වුණා. යම් සමාජයක චතුරාර්ය සත්‍යයට ගරහනවා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන උතුම් මාර්ගඵලයන්ට ගරහනවා නම් නිවනට ගරහනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරහනවා නම් මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින්න වෙහෙසීමට ගරහනවා නම් ඒක ශාපයක් වෙන එක වළක්වන්න බෑ. ඒක ශාපයක් වෙන එක වළක්වන්න බෑ. ඉන්දියාවට ඒක ශාපයක් වෙලා නැතුව ගියා. පුලුටක් හොයාගන්න බැරි වෙන්නේ නැතුව ගියා. අන්නේ ශාපේ. මේ නිසා ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ගරහා බලේ පවත්වන්න මහන්සි ගන්නවා. ඉන්දියාවේ කළේ ඒක. ඊට පස්සේ රජවරු අල්ලගත්තා. අල්ලගෙන ඊට පස්සේ බ්‍රාහ්මණයින්ට ගහන්න පටන් ගත්තා. මේ වාදිවාද කරන්න පටන් ගත්තා. අන්තිමට බමුණු ටික එකතු වෙලා මොකද කළේ? බමුණන්ට ලොකු වෛරයක් ඇති වුණා භික්ෂුන් කෙරෙහි. විශාල වෛරයක් හටගත්තා. වෛරයක් හටගත්තට පස්සේ ඇයි සංස්කෘතියට හරවලා වේදේ පල්ලෙහාට දැම්මා.
එතනට මේක ගේන්න මහන්සි ගත්තා. මේක නිවන් මාර්ගක් තියෙන්නේ. මේක වේදී වගේ එකක් නෙමෙයි. ඉතින් එක පැත්තක් තිබුණා ජලන්ධර කියන ප්‍රදේශයේ කාශ්මීර කිට්ටුව. ඒකේ මිහිර් කුල කියලා රජ කෙනෙක් පහළ වුණා. Hindu ආධිපත්‍ය විසින් මේ රජුරුවන්ව තමන්ගේ පැත්තට ගත්තා. අරගෙන රජුරුවන්ව පෙළඹෙව්වා. සියලුම බෞද්ධයන්ව පෙති ගහලා ගංගානංගගේ වතුර ලේ පාට කරන්න උනා එහෙම. ඒක කළා ඉවර වෙලා ඒ රජුරුව ගං ඉවුරේ වාඩි වෙලා හිටියා. මේ දවල් වැහි නැති එන ගහල් රජුරුව මැරුණා. මේ ඉතිහාසයේ මේ නිසා මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය කියන්නේ මොකද්ද කියලා අපි හරීම පැහැදිලිව හරීම निराවුල්ව නිවැරදිව වටහාගෙන තියෙන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේක වෙන් වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වෙන් වශයෙන් දකින්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා කල්යාණ වැට සම්මාදිට්ඨියෙන් පටන් ගන්න කල්යාණ වැට. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. කතමාජ භික්ඛවේ සම්මාදිට්ඨි. මහණෙනි කුමක්ද මේ සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥානං. දුක්ඛාරි සත්‍ය ගැන තියෙන අවබෝධය. දුක්ඛ සමුදය ඥානං. දුක හටගන්න හේතු වෙන කරුණු ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං. දුකින් නිදහස් වීම ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුකෙන් නිදහස් වීම පිණිස පවතිනා වූ මාර්ගය ගැන තියෙන අවබෝධය. මේක තමයි සම්මා දිට්ඨි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් එහෙනම් සමාජය තුල කතා කරන්න ඕනේ කොහොමද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරන කෙනා කවුද? කල්යාණ මිත්‍රයා. ඒතර කල්යාණ මිත්‍රයාගෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ ශ්‍රවණය කරන්නා වූ චතුරාර්ය සත්‍ය ගැන ආර්ය නුවණින් ශ්‍රවණ දෙනෙක් කෙනා නුවණින් විමසනවා. නුවණින් විමසනකට එයාට පුද්ගලික ප්‍රතිරූපයේ විනිවිදගෙන හේතුඵල ධම මතුවෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හැම එක්කෙනෙකුටම තියෙනවා පුද්ගල ප්‍රතිරූපයක්. මේ ප්‍රතිරූපයට තමයි අපි ලකුණු දී යන්නේ. දැන් අපි ගමු අපි ගෲප් ෆොටෝ එකක් ගත්තා කියමු. ඒ සමූහ ඡායාරූපයක් අරගෙන ඔන්න ඔබට කොපියක් දෙනවා. ඉස්සෙල්ලම බලන්නේ කවුද ඒකේ ඉන්නේ? ඈ? තමන් කොහමද මෙතන ඉන්නේ? එතකොට මේක අපේ නෙමෙයි සියලු සත්‍යයන් තුල මුල් බැසගත්තු එකක් තමයි මේ පුද්ගල ප්‍රතිරූපේ. ඒ පුද්ගල ප්‍රතිරූපයට ලකුණු ලැබෙනවා නම් තමයි ඉස්සරහට පයින්නේ. ඒ පුද්ගල ප්‍රතිරූපයට ලකුණු හොයාගෙන තමයි ඉස්සරහට පයින්නේ. එතකොට මේක පස්සට යනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරෙනකොට ඒක පස්සට යන්නේ ඒක වෙන දෙයකින්. මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට අහලා නුවණින් මෙනෙහි කරද්දි බුදුරජාණන් වහන්සේ ගැන මෙයාගේ හිතේ ඇති වෙනවා විශාල පැහැදීමක්. ඒ පැහැදීමට කියන්නේ ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව. ඒ පැහැදීම ආපු ගමන් ඒ පැහැදීම තියෙන්නේ පුද්ගල ප්‍රතිරූපයට පිටිපස්සෙන් නෙමෙයි. පුද්ගල ප්‍රතිරූපයට ඉස්සරහෙන්. එතකොට මේ පුද්ගල ප්‍රතිරූපයට තැනක් නැහැ. පුද්ගල ප්‍රතිරූපයට තැනක් නැහැ එතන. ඇයි හේතුව? එයා මේ මමයේ මාගේ කියලා ආස කරපු දේ තුල පවතින්නේ ආසේ දිවකය මන කියලා දන්නවා. එයා දන්නවා මෙතන මේ පුද්ගල ප්‍රතිරූපයේ තුල තියෙන්නේ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා දන්නවා. එයා දන්නවා මෙතන හැදෙන්නේ පටිච්ච සමුප්පාදයක්. එහෙනම් එයා මේකේ සාරයක් දකින්නේ නැහැ. එහෙනම් එයා දකින්නේ මෙතන හේතුඵල ධමයක්. එහෙනම් මේ දකින්න හේතු වෙච්ච ඒ හේතුඵල ධම දකින්න හේතු වුණාද යම් ධර්මයක්. ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම තමයි ඉස්සරහට එන්නේ.
ආපු ගමන් පුද්ගල ප්‍රතිරූපයේ පස්සට යනවා. අර පැහැදිලිම ඉස්සරහට එනවා. ඒකේනා කවදාවත් පුද්ගල ප්‍රතිරූපී හුවා දැක්වීම පිණිස ධර්මයේ පාවිච්චි කරන්නේ නැහැ. පුද්ගල ප්‍රතිරූපී හුවා දැක්වීම පිණිස ධර්මයේ පාවිච්චි කරන්නේ නැහැ. ඒකේනා ධර්මයේ පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ ජීවිතයට අවබෝධය පිණිසත් අනිත් අයට අවබෝධ වේවා කියන අදහසක් විතරයි. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. මේ ධර්මයේ සම්බන්ධයෙන් අපි කල්පනාව ඇති වෙන්නේ නැහැටි. මම හරි ආසයි මට තේරෙන කාලේ ඉඳලා නුවණට. මොකීටද ආස? නුවණ ඇති කරගන්න මම හරි ආසයි. ප්‍රඥාව ගැන මම හරි ආසයි. නමුත් මම දන්නේ නැහැ ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ওই අතරේ මට අහන්න ලැබුණා ප්‍රඥාව ඇති වෙන්න නම් පහම් පත්තු කරන්න ඕනේ. දැන් ඉතින් ඔබට hina යනවා. නමුත් මම ඒක කළා. මං ඉතින් ওই තෙල් ඔය ගිහින් පහම් පත්තු කරනවා හරියට. බෝධින් වහන්සේලා වැඩ සිටින්නේ කොහෙද? හැමතැනම ගිහින් මම පහන් දැල්ලනවා. දැල්ල විල්ලනවා ප්‍රඥාව. මම දන්නේ වෙනකට ප්‍රඥාව ඇති වෙන්න යෝනිසෝ මනසිකාරය ඕනේ කියලා. ඊට පස්සේ නමුත් මම අර වගේ වාසනාවට මම ওই ධර්මයේ කියවනවා. මම 100න් කියවන්නේ. දවසක් කියවද්දී දැන් සාමාන්‍යයෙන් අපිට උවමනා කාරණයක් අපි කක්ම පත්තරයක් හෝ පුවත්පතක් බලනවා කියලා අපිට උවමනා කාරණයක් තියෙනවා නම් ආර්කේ හයිලයිට් වෙලා පේන්නේ නැද්ද? ආන් ඒ වගේ මේ සූත්‍ර දේශනාවක් කියුවා මම ආලවක සූත්‍රය. මගේ ඇස් දෙක ඇරුණා. ආලවක අහනවා ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නේ ආලවක අහනවා. ආලවක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කතංසු ලබතේ පඤ්ඤං. කතංසු ලබතේ පඤ්ඤා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව ලබන්නේ කොහොමද? මේ මගේ ප්‍රශ්නේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤා අප්පමත්තෝ විචක්කන. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා නිවන් අවබෝධ කරවන රහතුන්ගේ ධර්මය ශ්‍රද්ධාවෙන් අදහාගෙන ඒ ධර්මය අප්‍රමාදීව නෝනින් විමසපං ප්‍රඥාව මතුවේ. අන්න යස්සරුණා පහන් නැවැත්තුවා. එතකොට බලන්න මේ පණිවිඩේ මේ බුද්ධ දේශනාව තිබුණේ නැද්ද? එතකොට තිබුණානේ. නමුත් ඒක සමාජයට ආවේ නැහැ. බුද්ධ දේශනාව තියෙනවා. මම ධර්මයේ මේ කියන්න පටන් ගත්තෙත් එහෙමයි. මම ධර්මයේ කියන්න අදහසක් තිබුණේ නැහැ මගේ. මම සිරිපාද කැලේ ගියේ. මං ඔය ගිහිල්ලා කැලේ මම කොළ කකා ඉන්න දෙපාරක් ගියා කැලේ. ගිහිල්ලා මේ මං හිතුවා මම මැරෙනකම්ම කොළ කාලා භාවනා කරගෙන ඉන්නවා කියලා. දවසක් මං කැලේට ගියා. යන්න ආයි පල්ලෙහාට බහින්න අදහස් ඉන්නේ මේ ගිහිල්ලා මම මගේ වාසනාවට මට තිබුණා නුවණින් විමසීම. මං කල්පනා කළා දැන් මං කොළ කකා ඉඳලා සතේ සර්පෙක්වත් මාව කෑවොත් මං නිකම්ම මැරිලා යනවා. සමහරවිට මට කිසි දෙයක් කරගන්න බැරුව යනවා. මම දන්නවා මං බුද්ධ දේශනාවෙන් අහලා තියෙනවා ධර්ම දාණය තමයි උතුම්ම දාණය. මං කල්පනා කළා එහෙනම් මම මේ ධර්මය කිව්වොත් මට නිවන් අවබෝධ කරන්න ඒක මට පිහිට වෙයි. ඔන්න මම ධර්මය කියන්න පෙළඹිච්ච කරුණ. මේ ලාභ සත්කාර හොයාගෙන බණ කියන කෙනෙක් නෙමෙයි මම. මට මේ අදහසක් තිබුණෙත් නෑ. එදා තිබුණෙත් නෑ, අදත් නෑ, හෙටත් නෑ. එතකොට මම මේ අදහසින් ඔය විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මම ඉන්නකොට කොළඹ මම පොඩි දැන්වීමක් පළ කළා. මේ පන්සලක ගිහිල්ලා ගැහුවා සූත්‍ර දේශනාවක් සෙනසුරාදා හවස 3ට පවත්වනවා කියලා. 4 දිනක් ආවා. ඉතින් මට ප්‍රශ්නයක් නෑ. කෙනෙක්වත් මගේ අදහස් දෙන්න ධර්ම දාන දෙන්නනේ. ඊට පස්සේ මේ මාසයක් විතර යනකොට 8 දිනක් වුණා. ඊළඟ මාසේ 16ක් වුණා. ඊළඟ මාසේ 32ක් වුණා. ඊළඟ මාසේ 64ක් වුණා. ඔහොම ගිහිල්ලා මාස 4-5ක 200ක් විතර එනකොට මට මේ වැඩසටහන කරන්න තහනම් වුණා. ඊට පස්සේ මං කල්පනා කළා අනේ මේ අනුන්ගේ තැන් වල ඉඳලා මේක කරන්න බෑ. මට නිදහසේ තැනක් හම්බ වෙනවා නම් මට මේක නිදහසේ කියන්න පුළුවන්. අන්න එතකොට තමයි මට මේ පොල් ගහවිල ලැබුණේ. එතකොට මම පොල් ගහවිල බාරගත්තේ නිදහසේ බණ කියන්න මිසක් වෙන දෙයකට නෙමෙයි.
අද බොහෝ බුද්ධ දේශනා පොදු ජනතාව දන්නවා මගේ සිතේ ඇතිවෙච්ච අර සිතිවිල්ල නිසා. නැත්තම් කවදාවත් මේ ධර්මයේ මතුවෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ සූත්‍රයක් සම්පූර්ණයෙන්ම ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් මම මේ සූත්‍රය ඉවරනිකම්ම කිව්වා. ඔබට කියලා දුන්නා. එතකොට මේකෙන් තේරුම් ගන්න ඕනේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ කුමකටද? කුමක් සඳහාද? උන්වහන්සේ දාර බඹලෝ යන්නේ කාගේ කලිත් නෑ මේකේ. දැක්කනේ මේ දේශනාවේ තියෙනවනේ. ඒ මකාදේව රජුරු වෙලා ඉන්න කාලේ මම කරපු දේ මං කල්යාණ වැටක් පිළිටුව තමයි. හැබැයි ඒක නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ. අවබෝධයෙන්ම කලකිරෙන්න උපකාර වෙන්නේ නැහැ. නිවන පිණිස හේතු වන්නේ. හැබැයි ඒක හේතු වෙන්නේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න. නමුත් දැන් ඒක එහෙම නෙමෙයි කිව්වා. මොකද්ද දැන් පිළිටුව කල්යාණ වැට? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ මාර්ගයේ සම්මාදිට්ඨිය අපි හරියටම අල්ලගත්තොත් පුද්ගල ප්‍රතිරූපේ පස්සට යනවා. දැන් ඔබට තේරුණාද මේ පුද්ගලික ප්‍රතිරූපේ පස්සට යන්නේ කොහොමද කියලා? පුද්ගලික ප්‍රතිරූපේ පස්සට යන්න නම් මේ ආයතන හය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය නැත්තම් එයා මේක පාඩම් කර ගන්නවා. ඒක කියනවා. හැබැයි ඉස්සරහා තියෙන ශ්‍රද්ධාව නෙවෙයි. මොකද්ද තියෙන්නේ? පුද්ගල ප්‍රතිරූපේ. පුද්ගලික ප්‍රතිරූපෙම ඉස්සරහට තල්ලු කර කර කියනවා මෙයා මේක. ධර්මයේ හොඳට මා පාඩම් කරගෙන කියාවි. හැබැයි ඉස්සරහට යන්නේ මොකද්ද? පුද්ගලික ප්‍රතිරූපෙ මිස ශ්‍රද්ධාව නෙවෙයි. එතකොට අහන එක්කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. අහන එක්කෙනා ඉගෙන ගන්නෙත් ඒකටමයි. පුද්ගලික ප්‍රතිරූපෙ ගෙනියන්නේ. අන්න වරදිනවා. කවදාවත් මේ කල්යාණ වැට පවතින්නේ නැහැ. එහෙනම් පුද්ගලික ප්‍රතිරූපේ නැත්තම් හරි සරල දෙයක් තියෙන මේකේ. එක මහත්තයෙක් මම ඉන්දියාවේ ඉන්නකොට ඒ මහත්තයා හරි පුදුමයටපත් වෙලා මට කිව්වා හරි පුදුමයි ස්වාමීනි. ඔබ වහන්සේ කොහොමද මෙච්චර දේවල් මෙච්චර ආයතන මේ පිරිස් මේ ගෝල බලය අත්හැරියේ? මං අත්හැරියේ පුදුමෙට දෙන්නේ අල්ලගෙන හිටියේ නෑ කිව්වා. මං අල්ලගෙන ඉන්නවා නම් අත්හරින්න පුළුවන්ද? බෑනේ. මට මේ සුළු දෙයක් අත්හරිනවා කියන එක. අල්ලගෙන හිටියා නම් තමයි අත්හරින්න බැරි. අල්ලගෙන හිටියා නම් මොකද කරන්නේ? එයා කියෝ යනවා. මොකද්ද කියවන්නේ? අනේ මමයි මේව හැදුවේ. මම ගඩොලක් ගන්න මේක තිබ්බේ. මම මේක හැදුවේ අත්හරින්න නම් නෙමෙයි. මලත් මම යන්නේ නෑ. අන්න අල්ල ගැනීම. අත්හැරීම කියන එක හරි සරල දෙයක්. අත්හැරීම මොකද්ද? ඕගොල්ලන්ගේ පාඩිය. ඕගොල්ලෝ යන්න මෙන්න ගමන මෙන්න මාර්ගේ මම ගියා. ඒක තමයි අත්හැරීම කියන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ අල්ලගෙන කරන්න බෑ, අත්හැරලා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ උන්වහන්සේ පෙන්වා දුන්නේ ධර්මයේ කොයි විදිහටද අපිට කරන්න කියලා. කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණතාය නෝ ගහනතාය. මහණෙනි මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරක් උපමා කරගෙන. බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන කුමක් උපමා කරගෙනද? පහුරක් උපමා කරගෙන. මහණෙනි මේ පහුර තියෙන්නේ කර ගහගෙන යන්න නෙමෙයි. පහුර තියෙන්නේ මොකේදද? මහණෙනි පහුර තියෙන්නේ ඊතර වෙන්නයි. ඒකේ කියනවා මහණෙනි පුද්ගලෙක් ඉන්නවා. මහා කරදරයක වැටිලා. අමාරුවේ වැටිලා. විපතේ වැටිලා. මේ පුද්ගලයා දෝගෙන එනවා. ගඟක් අයිනට. යන්න විදියක් නැහැ. පාලමක් නැහැ. ඔරුවක් පාරුවක් මොකුත් නැහැ. මේ පුද්ගලයා කල්පනා කරන මේ පැත්තේ නම් තවදුරටත් ඉන්න බෑ, මං එහා පැත්තට පනිනවාමයි. ගඟ ගැඹුරුයි. මේ පැත්තේ තියෙන කොටන් ලී කෑලි ඔක්කොම එකතු කරලා හදා ගන්නවා පහුරක්. ගඟට දානවා. අතින් පයින් වීරිය කර කර එගොඩ වෙනවා. එගොඩ වෙලා එයා කල්පනා කරනවා මේ පවුර මට හරියට උපකාර කළා. මේ පවුර ඒකාන්තෙම මට පිහිට වුණා. එහෙනම් මේ පවුර මං දැන් කරට ගන්න ඕනේ. මේ පවුර මං කරේ තියාගෙන යන තැන ගෙනියන්න ඕනේ. මහණෙනි පවුරට කරන වැඩේ යා කරනවද? ස්වාමිනී නෑ කිව්වා. පවුරට කරන වැඩේ තමයි ඒකේ ආතාරින්නේ. එයාගේ වැඩේ ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පහුර.
මේකත් තියෙන්නේ ඊතර වීම පිණිස පමණක් නම් අධර්මී අල්ලන්නේ මොකටද? අධර්මී අල්ලන්නේ මොකටද? ධර්මයේ තියෙන්නේ ඊතර වෙන විතර නම්. මෙවැනි දිසුම් වලින් සුන්දර වූ ඒ අවබෝධයෙන්ම ධර්මයේ දේශනා කරපු විශිෂ්ට ඥාණයෙන්ම ධර්ම දේශනා කරපු හේතු සහිතව ධර්මයේ දේශනා කරපු ප්‍රාතිහාර්ය සහිතව ධර්මයේ දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපි නුවණින් විමසනකට තමයි ඔන්න අපිට සම්මා දිට්ඨිය ඇතිවන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට විරුද්ධ වෙනවා. ඊට පස්සේ එයා දන්නවා සම්මා සංකල්පේ. එයා දන්නවා මිත්‍යා සංකල්පේ. මේ එයා 100 පුරුදු කරනවනේ ටික ටික. ඊළඟට එයා ධර්ම මාර්ගයේ ටික ටික පුරුදු සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එයා දන්නවා මේක පුද්ගලික කරන එකක් නෙවෙයි. මේක වැඩපිළිවෙලක් කරන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උත්සාහයෙන් වීරියෙන් නුවණින් කරන්න තියෙන මේ මාර්ගාංග හිතේ ජීවිතය තුල ඇති කර ගැනීමයි. ඒ මාර්ගය තුලින් තමයි Taman නිවන කරා යන්නේ. කැමති වෙච්ච පමණින් කරන්න බෑ. බලෙන් උපද්දවන්න බෑ. දැන් ගහක් කොළක් බෑනේ බලෙන් උපද්දවන්න. දැන් අපි කියමු මල පිපීගෙන එනවා. දැන් අපිට හදිස්සි. දැන් මල සම්පූර්ණයෙන් පිපෙන්නේ අනිද්දා. දැන් අපි ලැස්ති අද පුප්පවන්න. පුප්පවන්න ගියොත් එහෙම රෝස මලක් අරගෙන මක් වෙයිද? තියෙන ටිකත් නැතු යනවා. ඉවසගෙන ඉන්න තියෙන. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ඉවසීමෙන් නුවණින් වීරියෙන් යුක්තව ධර්ම මාර්ගයේ මාර්ගාංග ටික ඇති කර යනවනම් සිදුරු නැති භාජනයකට බිඳුව නමුත් වතුර වැක්කිරෙනවා නම් කාලක් යනකොට මේ භාජනේ පිරෙනවා. ඒ බිඳුවක් දාන්නේ නැත්තම් ඒ කලේ හැමදේම හිස්. ඉතින් මේ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගේ. හොඳට තේරුම් අරගෙන මේකේ හුඟා පිට වෙනවා නුවණින් විමසීම. හැබැයි මේ ඔක්කොටමත් මාර්ගයේ පාදන්නේ ධර්මයේ කෙරෙහි අපේ සිතේ ඇතිවෙන පැහැදීමමයි. පැහැදීම ඇති වුණොත් ඒ නම ඇහෙනකොට සාදු කියනවා. චතුරාර්ය සත්‍ය කියන නම ඇහෙනකොට සාදු කියනවා. ඇයි මේ නිවන කියන නමවත් අහන්න ලැබෙන්නේ නැහැ ලෝකේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නමවත් ලෝකේ අහන්න ලැබෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලවල. මේ ලෝකේ ඔබ කියන්න බලන්න බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කළේ මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. රහතන් වහන්සේලා නිවන් අවබෝධ කළේ මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. අනාගාමී වුණේ ශ්‍රාවකයන් මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. සකදාගාමී වුණේ මොන මාර්ගයෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. සෝවාන් වුණේ මොන මාර්ගයෙන්ද? එහෙනම් සසර දුකින් යමෙක් මිදුනාද? මිදුනේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි තථාගතාරා සම්බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ කල්යාණ වැට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බුද්ධ ශාසනය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සසර දුකෙන් නිදහස් වෙන ඒකායන මාර්ගය. අනේ මාර්ගයේ දිනු කරගෙන අපි සියලු දෙනාම මේ ගෞතම බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයන් බවට පත් නොවි බොහෝ දෙනාගේ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපට හැසිරෙන්නටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ලෝපුරා පැතිරෙන්නටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේම ලැබේවා. සාදු සාදු සාදු